ආයිබෝවන් සුබ දවසක් වේවා. දරුවනේ අපි මේ වෙනකොට කතා බහ කරලා තියෙනවා දේශගුණික වෙනස් වීම කියන මාතෘකාව යටතේ පෘථිවියේ දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන බාහිර සාධක අභ්‍යන්තර සාධක කියලා වර්ග දෙකක් වෙන් කරලා අපි කතා බහ කරලා තියෙනවා දීර්ඝ වශයෙන්. ඒවා මොනවද කියන එකයි ඒ බාහිර සාධක කොහොමද පෘථිවියේ දේශගුණික වෙනස් වීම ඇති වෙන්න බලපාන්නේ අභ්‍යන්තර සාධක කොහොමද පෘථිවියේ දේශගුණික වෙනස් වීම ඇතිවීම කෙරෙහි බලපාන්නේ කියන කාරණා අපි දීර්ඝ වශයෙන් කතා බහ කරලා ඒකට අදාළ සටහන් දැන් මේකට ලියාගෙන ඒ කටයුතු අවසන් කරලා ඉන්නේ. අපි එතෙන්දී කතා බහ කරලා තියෙනවා දේශගුණික වෙනස් වීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක කීපයක් ගැන හයක් ගැන කතා කරලා තියෙනවා. ඒ අපි කිව්වේ අභ්‍යන්තර සාධක කියලා අපි පැහැදිලි කළේ පෘථිවිය භෞම පද්ධතිය විදියට සලකලා බලනකොට පද්ධතියක් විදිහට බලපාන සලකනකොට ඒ පද්ධතිය ඇතුළේ සිදුවන සමහර සංසිද්ධීන් බලපානකව පෘථිවියේ තියෙන සාමාන්‍ය දේශගුණික රටාව අසාමාන්‍ය තත්යකට පත් කිරීම කෙරෙහි. එතකොට අපිට ඒකදී හම්බ වුණා අපි කතා කළේ වැඩිම නම් ඒ ඇතුළේ තිබිච්ච භෞතික සාධක පිළිබඳව. භෞතික සාධක පිළිබඳව. ඒ වගේම තමයි අපිට පුළුවන්කම තියෙනවා මේ දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක කොට ඇතුලේ තවත් වර්ගයක් හඳුනා ගන්න. අපි දන්නවනේ අභ්‍යන්තර සාධක ඇතුලේ තියෙන සාධක ටික ගොඩවල් දෙකකට වෙන් කරන්න පුළුවන්. අභ්‍යන්තර සාධක කොටේ තියෙනවා භෞතික සාධක කියලා කණ්ඩායමක්. ඒ කියන්නේ පෘථිවියේ දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන භෞතික සාධක. මොනවද? අර ගිනි කඳු විදාරණය, එල් නිනෝ සංසිද්ධිය, ලා නිනෝ සංසිද්ධිය ඒවා මානව ක්‍රියාකාරකම් මුල් වෙලා සිදුවන දේවල් නෙවෙයිනේ. ඒ නිසා අපි යොදානවා පෘථිවිය අභ්‍යන්තරේ පෘථිවියේ මේ දේශගුණික වෙනස් වීම නැතිවීම කෙරෙහි බලපාන පෘථිවි පද්ධතිය තුල නිර්මාණය වන ස්වභාවික සාධක විදියට. ඒ වගේම තමයි මේ ස්වභාවික සාධක වලින් යම් දායකත්වයක් ලැබෙනවා තමයි දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි. ඊට අමතරව ඊට වඩා වැඩි දායකත්වයක් අපි දන්නවා ලැබෙන්නේ මේ පෘථිවි පද්ධතිය තුල සිදුවන මානුෂ ක්‍රියාකාරකම් මගින් දේශගුණික වෙනස් වීම කෙරෙහි වැඩි දායකත්වයක් ලැබෙන බව අපි දන්නවා. ඒ නිසා අපි අද කතා කරන්න හදන්නේ අභ්‍යන්තර සාධක අතර තියෙන මානුෂ සාධක මොනවද පෘථිවියේ දේශගුණික වෙනස් වීම කෙරෙහි බලපාන. එතකොට ඔයාලගේ ටියුට් එකේ ඒ අදාළ අභ්‍යන්තර සාධක කතාබහ අභ්‍යන්තර සාධක මොනවද කියලා කතා කරලා ප්‍රධාන සාධක 6ක් කතා කළාට පස්සේ වෙනම අලුත් මාතෘකාවක් විදිහට පටන් ගන්නවා පෘථිවියේ දේශගුණික වෙනස් වීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක අතර තියෙන මානුෂ සාධක මොනවද කියන එක පැහැදිලි කරන්න. හොඳයි. එතකොට බලන්න ඔයාලගේ ටියුට් එක අතර අරන් බලන්න ඒකේ දක්වලා තියෙනවා මේ දේශගුණ වෙනස් වීම වලට බලපාන මානව සාධක මොනවද කියන එක විස්තර කරලා දෙනවා. අපි දන්නවා පෘථිවියේ සාමාන්‍ය දේශගුණික රටාව කෙටි කාලින හෝ දීර්ඝ කාලින වශයෙන් වෙනස් වීම කෙරෙහි වෙනස් වීම තමයි දේශගුණික වෙනස් වීමක් කියලා අපි හඳුනාගත්තේ. ඒකෙදි අපි දන්නවා මේ දේශගුණික වෙනස් වීම අද ඊයේ සිදුවන්නක්වත් නෙවෙයි. පෘථිවියේ නිර්මාණය වෙච්ච මුල් අවදිවල ඉඳලා මේක සිද්ධ වෙලා තියෙනවා. නමුත් අද තියෙන ප්‍රශ්නේ තමයි මේ දේශගුණික වෙනස් වීම මේ දේශගුණික විපර්යාසවල තීව්‍රතාවයේ වර්තමාන වෙනකොට එන්න වැඩි වෙලා තියෙනවා. ඇති වෙන සංඛ්‍යාතය වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ ගැටලුව ගැන තමයි අපි මේ කතා කරගෙන යන්නේ. එතකොට අපි දන්නවා මේ කියන දේශගුණික විපර්යාසවල තීව්‍රතාව වැඩි වීම, ඒව ඇති වෙන සංඛ්‍යාතයේ වේගවත් වීම වගේ දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නෙ මිනිස්සු ඇත්තටම මිනිසුන්ගේ දියුණුව කියලා හඳුනාගත්ත මිනිසුන්ගේ දියුණුව කියලා හඳුනාගත්ත ගමනේ මූලාරම්භය. ඒ කියන්නේ තමයි යුරෝපයේ මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛව ඒ රටවල් විසින් නැති කරගත්ත කාර්මික විප්ලවය තමයි මේ හැරවුම් ලක්ෂ්‍ය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ කාර්මික විප්ලවයන් සමග තමයි මේ ගෝලීය පරිසර අර්බුද රැසක ආරම්භයේ සංජෝහන වෙලා තියෙන්නේ. අපි මේ ගෝලීය පරිසර අර්බුද ඔක්කොම විශ්ලේෂණය කළා. ඒවට හේතුපාදක වෙච්ච කරුණු ආපහු හොයාගෙන ගිහින් බැලුවොත් අවසානයේ හැම ගැටලුවකම මූලාරම්භය කාර්මික විප්ලවය බවට පැහැදිලි. අපි දන්නවා මිනිසුන්ගේ දියුණුව කියලා හඳුනාගත්ත මේ කාර්මික විප්ලවයේ සිද්ධ වෙච්ච මුල් අවදිවල මේ කාර්මික විප්ලවයේ බල නොපාපු ශේෂ්ත්‍රයක් නැති තරම්. කෘෂි කර්මාන්තයට බලපෑවා, ජනසංඛ්‍යාවට බලපෑවා, ඊළඟට වෛද්‍ය විද්‍යාවට බලපෑවා. මේ හැම කාරණයකටම හැම ශේෂ්ත්‍රයකටම මේක බලපාලා තියෙනවා. ජනසංඛ්‍ය මේ ප්‍රතිඵලය තමයි ජනසංඛ්‍යාව ලෝකයේ ඝාතීය අන්දමින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මම දන්නවා ඝාතීය කියන වචනේ වලට අලුත් වචනයක් නෙමෙයි.
ඒකේ සරල අර්ථය තමයි ගුණාකාර ලෙස වර්ධනය වෙන්නේ. 1 2ක් වෙනවා. 2 4ක් වෙනවා. 4 16ක් වෙනවා. මේ ආදී විදිහට තමයිලු ජනසංඛ්‍යාව වැඩි වෙන්නේ. එතකොට මෙන්න මේ ජනසංඛ්‍යාව ලෝකයේ වේගයෙන් වැඩිවීම බොහෝ ප්‍රශ්න ගැටලු රාශියකට මූලාරම්භය වෙලා තියෙනවා. අපි දන්නවා යුරෝපයේ කාර්මික විප්ලවය සිද්ධ වෙනකොට ඉහළ උපත් අනුපාතිකයක් තිබුණා. හැබැයි මරණ අනුපාතිකය නොසිතූ විරු කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නොසිතූ විරු අයුරින් එක පහළ වැටුණා. ඒ පහළ වැටීමේ ප්‍රතිඵලය තමයි උපත් ඉහළ මට්ටමක තිබියදී මරණ පහළ වැටුනහම අපි දන්නවා ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය වැඩි වෙනවා. ඒ ස්වභාවික වර්ධනය වැඩි වීමෙන් තමයි ලෝක ජනසංඛ්‍යාව වේගයෙන් වැඩි වෙන්න පටන් ගත්තේ. එතකොට ඒක ආරම්භ වුණේ යුරෝපා රටවල. යුරෝපා රටවලින් ආරම්භ වුණාට මොකද? ඒක පසු කාලෙම අනිත් රටවල් වලට අනිත් කලාප වලට යන්න පටන් ගන්නවා. මේ හඳුනාගත්ත නව දැනුම වෙනදාම හරහා හෝ වෙනත් ක්‍රමවලින් හරහා අනිකුත් කලාප වලට ලෝකී පැතිරලා යන්න පටන් ගන්නවා. මේ පැතිරියාමේ ප්‍රතිඵලය තමයි අර යුරෝපා රටවල් වල ජනසංඛ්‍යාව කීප ගුණයකින් වැඩි වුණා වගේම අනිත් කලාපවල වල ජනසංඛ්‍යාව කීප ගුණයකින් වැඩි වෙන්න පටන් ගන්නවා. අන්නේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි ගෝලීය පරිසර අර්බුද රසක් නිර්මාණය වීම. ඒ අතරින් මේ එකක් තමයි අපි කතා කරන්නේ. මොකද්ද? දේශගුණික වෙනස් වීම කියන මාතෘකාව. එතකොට අපි බලමු දේශගුණික වෙනස් වීම වලට බලපාන මානව සාධක කියන එක හඳුන්වලා තියෙනවා. කෙටි ඡේදයකින් අපි ඒක පොඩ්ඩක් කියවලා බලමු. දුරාතීතයේ මිනිසා පරිසරය සමග කටයුතු කරන ලද නමුත් පරිසරයේ සම්පත් හා ඒවා අතර පරිභෝජන තීව්‍රතාව ඉක්මවා යාමක් සිදු නොවු නිසා අන්තර්ගාමී තත්ත්වයන් පරිසරයට ඇති නොවිය. එතන කතාව මුල් කාලයේ තිබු ජනසංඛ්‍යාව ඉතා සීමිතයි. අඩු ජනසංඛ්‍යාවක් අපි දන්නවා මේ පෘථිවිය මත වාසය කරන සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීම සඳහා පාවිච්චි කරන්න තියෙන මේ පෘථිවිය මත තියෙන ස්වභාවික සම්පත්. එතකොට මේ ස්වභාවික සම්පත් ප්‍රයෝජන දරගෙන මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න කටයුතු කරනකොට සමහර විට ජනසංඛ්‍යාව අධික නම් එතෙන් තරඟකාරී බවක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔයාලා කල්පනා කරලා බලන්න ඔයාලා යන ටියුෂන් පන්තියක තියෙන්නේ 50කට වාඩි වෙන්න පුළුවන් බංකු ප්‍රමාණයක්. එහෙම නැත්නම් ඉඩකඩ ප්‍රමාණයක් නම් ඒ පන්තියට ළමයි 60 70ක් එනවා නම් ඕගොල්ලෝ අතර තරගයක් ඇති වෙන්නේ නැද්ද? පන්ති කාමරයට ඇතුළු වෙලා තමන්ට ඉඳ ගන්න සුදුසු ස්ථානයක් හොයාගන්න ඕනේ කියන එක පිළිබඳ තරගයක් ඇති වෙනවා. දැන් අර මිනිස්සු ලෝකේ අඩු සංඛ්‍යාවක් හිටපු කාලේ සම්පත් තිබුණා. සම්පත් කියන එක වැඩි වෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ, තියෙන ප්‍රමාණය හිමමයි. අර හිටපු කාලේ අඩු ජනසංඛ්‍යාවක් හිටපු කාලේ සම්පත් පරිභෝජනය කරන්න කියලා එකිනෙකා අතර තරඟකාරී බවක් ඇති වුණේ නැහැ. ඒ වගේම පරිසරයට හානියක් වුණ අය වෙන්නේ මේ සම්පත් පරිභෝජනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. හැබැයි අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ලෝකයේ තියෙන සම්පත් ප්‍රමාණය සීමිත වුණාට, ස්ථාවර වුණාට, හිඟ වුණාට ජනසංඛ්‍යාව අසීමිත ලෙස වැඩි වෙනවා. ඒ වැඩි වෙන සියලු දෙනාගේ අවශ්‍යතාව පරිමහඬ, ඕමනා එපාකම් පරිමහඬ අර සීමිත හිඟ සම්පත් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අන්න එතකොට ළමයි අර එකිනෙකා අතර තරඟකාරී බවක් නිර්මාණය වෙනවා. ඒ වගේම පරිසරයේ සම්පත් පරිහරණය කරන්න ගියාම ඒවා තිරසර පරිහරණයකට යොමු කරන්න මිනිස්සු උත්සාහ කරන්නේ නැහැ. මෙන්න මේ වගේ තත්ත්වයක් ගැන තමයි මේ කියන්නේ. එහෙත් මානව සංහතියේ අභිවෘද්ධියේ යැයි හඳුනාගත් සැබවින්ම ගෝලීය ගැටලුවල හැරවුම් ලක්ෂ්‍ය වූයේ යුරෝපා රටවල ඇරඹී වෙනත් රටවලට වේගයෙන් ව්‍යාප්ත වී ගිය කාර්මික විප්ලවයයි. මේ සමග ජන විද්‍යාත්මක වශයෙන් උපත් මරණ අතර පැවති තුලනය. තනි වචනෙන් කිව්වොත් ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය. බිඳ වැටෙමින් ලෝක ජනසංඛ්‍යාව ඝාතීය අන්දමින් වර්ධනය වූ නිසා කාර්මික විප්ලවය සමග ගෝලීය පෘථිවි ගෝලයේ ප්‍රපංච ගති ලක්ෂණ සංසිද්ධි හා ක්‍රියාවලි වෙනස් වීම වේගවත් විය. මානව මැදිහත් වීමෙන් සිදුවන පොසිල ඉන්ධන දහනය, වනාන්තර විනාශ කිරීම, හරිතාගාර වායු නිකුතුව කියලා කියන්නේ නිකුත් කිරීම, පිට කිරීම කියන අදහස. මේව දේශගුණික වෙනස් වීම වලට බලපා තිබේ. එහෙනම් ඔන්න පැහැදිලි අපිට ලෝකේ ජනසංඛ්‍යාව වේගයෙන් වැඩි වීම කාර්මික විප්ලවයේ සමග සිදු වුණා. ඒ නිසා සම්පත් පරිහරණය කරන්න ගියාම තිරසර සම්පත් පරිහරණය කරන මිනිස්සු යොමුනේ නැහැ. තරඟකාරී ලෙස සම්පත් පරිහරණය කරමින් තමන්ගේ අවශ්‍යතා විඳුහා ගන්න මිනිස්සු කටයුතු කරන්න ගියා. ඒ කටයුතු කිරීමේ ප්‍රතිඵලය තමයි පරිසර අර්බුද රසකට මඟ පෑදවීම කියන එක තමයි ඒ ඡේදයේ කියවෙන්නේ. ඒ අතර අපි අරගෙන තියෙනවා හයිලයිට් කරලා වෙන් කරලා වෙනම විශේෂ කරලා අරගෙන තියෙනවා අපේ මාතෘකාව. දේශගුණික වෙනස් වීම ඇති වෙන්න කොහොමද මේ කියන මානසික ආකාරකම් බලපාලා තියෙන කියලා කීපයක් හයිලයිට් කරලා ඉස්මතු කරලා එතන වෙන්නලා තියෙනවා.
අපි ඉන්නේ ඉස්මතු කරපු කාරණා ගැන තමයි කතා කරන්න හදාන්නේ. පොසිල ඉන්ධන දහනය. අපි දන්නවා මේ ශිලාගෝලයේ මත පිහිටලා තියෙන ශිලාගෝලයේ අඩංගු වන ඛනිජ ද්‍රව්‍ය කැණීම් කටයුතු කරනවා මිනිස්සු. අපි ඒක ඒ සංවිධානාත්මක ආර්ථික කටයුතු කියනවා ළමයි ආකර කාර්මික කටයුතු. මැණික් පතල් කර්මාන්තය, මිලිදම් කැණීම, යපස් කැණීම, ඊළඟට හුණුගල් කැණීම, ඊළඟට ඛනිජ තෙල් කැණීම, ස්වභාවික ගෑස් නිධි කැණීම, මේ වගේ සියලුම කාර්යයන් අපි දන්නවා ඉදිරියේ ආකර කර්මාන්තයේ කියන කටයුත්තට. මේකේ හාරා ගන්න ලබන සමහර ඛනිජ වර්ග මිනිස්සු බල ශක්ති උත්පාදන ඛනිජ විදිහට පාවිච්චි කරනවා. දැන් බොර තෙල් ටික එහෙම නැත්නම් පොළොවෙන් හාරලා ගන්න ඛනිජ තෙල් ටික බල ශක්තිකාරක ඛනිජයක්. ඊළඟට ස්වභාවික ගෑස් නිධි ටික ඉහළට ඇදලා ගන්නකොට ඒවා බල ශක්තිය වෙනුවෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ විවිධ ද්‍රව්‍ය. ඊළඟට ගල්ලඟුරුත් එහෙමයි. ඒ වගේ විවිධ ද්‍රව්‍ය, විවිධ ඛනිජ ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සු තමන්ගේ බල ශක්තිය අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීමේ කටයුතු සඳහා. අන්න ඒවා පාවිච්චි කරනකොට බල ශක්තියක් විදිහට පාවිච්චි කරනකොට අපි දන්නවා අතුරු ඵලයක් විදිහට නිකුත් වෙනවා බොහෝ විට කාබන් ඩයොක්සයිඩ් වගේ වායුවක්. අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් පොසිල ඉන්ධන යම් කාර්යයක් සඳහා දහනය කරනකොට පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් නම් ඒක වායු ගොඩේ කාබන් ඩයොක්සයිඩ් තිබිය යුතු තුලනේ තිබිය යුතු මට්ටම වෙනස් කරන්න යම් දායකත්වයක් ලබා දෙන දෙයක්. දැන් අපි දන්නෝනේ අපි ගෙදර දොරේ ඉහුම් පිහුම් කටයුතු වලට පාවිච්චි කරනවා ගෑස් ටික. ඊළඟට එහෙමත් නැති තැන්වල දර පාවිච්චි කරනවා. දැව ඉන්ධන පාවිච්චි කරනවා. ওই දෙකම දහනය වෙනකොට වායු ගෝල්ඩ් නිකුත් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට ළමයි වැඩිපුර මේ කියන විදිහට පොසිල ඉන්ධන භාවිතා කරමින් කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වර්ග වායු වලට වැඩිපුර විමෝචනය කළොත් ඒකින් වෙන්නේ වායු ගෝලයේ තියෙන ඕනි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 0.03යි. නමුත් අපේ ක්‍රියාකාරකම් මගින් අරව වැඩිපුර වායු වලට එකතු කරනකොට අර ප්‍රතිශතය වෙනස් වෙලා වායු ගෝලයේ තුල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. එහෙම වැඩි වෙනවා නම් අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වර්ග වල තියෙන ගුණය මොකක්ද කියන්නේ. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ කෙටි තරංග මගින් කියන තාපය එහෙම නැත්නම් භූතලයේ ගැටිලා ආපහු පරාවර්තනය වෙලා යන දිගු තරංග භූ විකිරණය සතු තාපය අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් වගේ තාප අවශෝෂක වායු වර්ග වායු ගෝලයේ පිහිටලා අර කියන විදිහට තාපය වැඩිපුර අවශෝෂණය කරනවා නම් මේ වායු ගෝලය උණුසුම් කිරීමේ කාර්ය වෙනදාට වඩා වැඩිපුර සිද්ධ වෙනවා. එහෙනම් පොසිල ඉන්ධන දහනය කියලා කියන්නේ ළමයි ගෝලීය තාපවත් වීම ඇති කරන්න වායු ගෝලී උණුසුම වැඩිපුර රඳව ගන්න හේතු වන කාරණයක්. එහෙනම් ඔයාලා මේ කටයුත්ත ගැන කියවන්න ඒක මම කියවන්න යන්නේ නෑ. බලන්න මේක අපි කතා කරපු කාරණා තමයි තියෙන්නේ. ඒකෙදි හොඳ කාරණයක් අවසාන වේලිකීපේ කියනවා කාර්මික විප්ලවයේ සිද්ධ වෙලා ගෙවිලා ගිය කාලවකවානුව එක්ක බලනකොට වායු ගෝලයේ තිබිය යුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 30කින් විතර මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට බලන්නකො 30කින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙලා කියලා කියන්නේ එදාට සාපේක්ෂව 30කින් වායු ගෝලයේ තුරුසුම් වීම වැඩි වෙලා තියෙනවා. එහෙනම් එතන යම් කාරණයක් කියවලා තියෙනවා. එදා අර වගු අපි එදා කතා කළානේ. මෙන්න මේ වගු මේකේ අපි කිව්වනේ මේ කාබන් ඩයොක්සයිඩ් කාර්මික විප්ලවයෙන් කලින් වායු කොටස් දසලක්ෂයකට එහෙම නැත්නම් මිලියනයකට තිබිලා තියෙන්නේ 280යි. හැබැයි අද වෙනකොට ඒක 385ට වැඩි වෙලා. එහෙනම් මේ 30කින් වැඩි වීම ගැන තමයි කියන්නේ. එහෙනම් ඒක දායක වෙලා තියෙනවා ගෝලීය තාපවත් වීමට ගෝලීය උෂ්ණත්වයේ වෙනස් වීම කෙරෙහි. දෙවෙනි කාරණය බලන්න කර්මාන්ත. අපි කර්මාන්තයක් කියලා කියන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය සම්පත් ටිකක් සහ මිනිසුන්ගේ තාක්ෂණය බුද්ධිමය හැකියාව මේ සියලු දේ එකාසු කරලා යම්කිසි ක්‍රියාවලියක් කරහා මිනිසුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරන්න මිනිසුන්ගේ අවශ්‍යතාවක් පිරිමහන්න නිමි හෝ අර්ධ නිමි භාණ්ඩයක් නිෂ්පාදනය කරන ක්‍රියාවලියට අපි කියනවා නිෂ්පාදන කර්මාන්තයක්. එතකොට මේ නිෂ්පාදන කර්මාන්ත ලෝකයේ විවිධ ඒවා තියෙනවා. අපි දන්නවා බැර කර්මාන්ත තියෙනවා. අධිතාක්ෂණික කර්මාන්ත කියලා වර්ගයක් තියෙනවා. ලූ කර්මාන්ත කියලා වර්ගයක් තියෙනවා. ඔය කියන කාණ්ඩ තුන පරිමාණය සලකලා ඔය කියන කාණ්ඩ තුනට අපි ලෝකේ නිෂ්පාදන කර්මාන්ත වර්ග කරනවා. මොනවා කරන්න ගියත් මොන කර්මාන්තයක් කරන්න ගියත් අපි දන්නවා ඒ කර්මාන්තේ කටයුතු වලට සමානට යම් බලශක්ති මාධ්‍යයන් පාවිච්චි කරන්න වෙනවා. කාලික දිහත ගල්ලඟුරු බලශක්ති මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා. තවත් කාලික දිහත ජලය පාවිච්චි කරනවා. ජලයේ චාලක ශක්තිය පාවිච්චි කරනවා. ඊළඟට දැන් මේ වෙනකොට ජල විදුලිය පාවිච්චි කරනවා. ඊළඟට වෙනත් පොසිල ඉන්ධන පාවිච්චි කරනවා. පෙට්‍රල් වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්, ගල්ලඟුරු වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඊළඟ න්‍යෂ්ටික බලයත් සමහර රටවල් පාවිච්චි කරනවා. මේ වගේ බල මාධ්‍යයක් මොන හරි අවශ්‍යයි.
එතකොට කර්මාන්ත වලට විශාල වශයෙන් මේ බල මාධ්‍යයන් පාවිච්චි කරනකොට ඒවා සමහරක් භාවිතා කිරීමේදී අපි කලින් කියපු ආකාරයේ හරිතාගාර වායු වර්ග විමෝචනය වීමක් සිද්ධ වෙනවා. එහෙම ලෝකයේ විශාල වශයෙන් කාර්මීකරණය වෙච්ච රටවල් වල වැඩිපුර වායු වලට මේ තාපාවශෝෂක වායු වර්ග මුදා හරිනවා නම් ඒ හරහා සිද්ධ වෙන්නේ වායු වලේ වැඩිපුර උෂ්ණත්වය රඳවා ගැනීමක් තාපය අවශෝෂණය කර ගැනීම නිසා. ඒතර ඒකත් පෘථිවිය මත පිට සාමාන්‍ය දේශගුණ රටාව වෙනස් කරන්න දායක වෙන කාරණයක් විදිහට අපිට කතා බහ කරන්න පුළුවන්. බලන්න හරිතාගාර වායු නිකුතුවේ දායකත්වය වෙන ප්‍රතිශතක දායකත්වය වෙන අපි ගිය සතියේ කලින් දවසේ වීඩියෝ එකක් අපි පෙළ ගැස්සුවා. අපි දන්නවා කර්මාන්ත වලින් හරිතාගාර වායු විමුක්තිය වෙන්න 19%ක දායකත්වයක් ලැබෙනවා. ආසන්න වශයෙන් කිව්වොත් 5න් එකක් 20%ක් විතර කර්මාන්ත වලින් තමයි කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර විමෝචනය කරනවා කියලා කියන්නේ. එහෙනම් අපිට පැහැදිලි ගෝලීය දේශගුණික වෙනස් වීම ඇති කිරීම කෙරෙහි කර්මාන්ත මගිනුත් යම් බලපෑමක් තියෙනවා. මොන සාධක කොටද මේ කතා කරන්න යන්නේ? පෘථිවියේ දේශගුණීය වෙනස් වීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක ඇතුලේ තියෙන මානව සාධක පිළිබඳවයි කතා කරන්නේ. අපි ස්වාභාවික සාධක පෙර කතා කළා. එහෙනම් අපි ඊළඟට යන්න හදනවා කෘෂිකාර්මික කටයුතු පිළිබඳව. බලන්න ලෝකීය දේශගුණික විපර්යාස ඇති කරන්න බලපාන කාරණයන් කෘෂිකාර්මික කටයුතු. මේක කොහොමද බලපාන්නේ කියන එක අපිට ගලප ගන්න වෙනවා. ළමයි අපි දන්නවා ලෝක ජන සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙන බව කිව්වා. කුමන හේතුව නිසාද කියලා කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා කාර්මික විප්ලවය කියන කාරණේ නිසා. උපත් ප්‍රමාණය මරණ ප්‍රමාණය අතර ලොකු වෙනසක් ඇති වෙලා ස්වභාවික වර්ධනයේ කීප ගුණයකින් වැඩි වෙලා තමයි මේ විදිහට ජාතිය ජනසංඛ්‍යා වර්ධනයක් සිද්ධ වෙන්නේ. එතකොට මේ වැඩි වෙන ජනසංඛ්‍යාවේ අවශ්‍යතාවය ඇති වෙනවා. දැන් මිනිස්සෙක් ඉපදුනා නම් ඒ මිනිස්සෙට යම් යම් අවශ්‍යතාවය ඇති වෙනවා. ආහාර අවශ්‍යතා, ආරක්ෂාව, වාසස්ථාන, ජලය මේ වගේ විවිධ අවශ්‍යතා නිර්මාණය වෙනවා. ඔය අවශ්‍යතා ඔක්කොම පෙළගස්සලා අපි ලිස්ට් එකක් හදුවා. ඒ ලිස්ට් එකේ මුලට මෙන්නේ මොකක්ද? ආහාර. මේ ආහාර සපයා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ගැටලුවක් නිර්මාණය වෙන ලෝක ජනසංඛ්‍යාව වැඩි වෙනකොට. අන්න එතකොට ළමයි කෘෂිකාර්මික කටයුතු ඉබේටම වැඩි කරන්න, ඉබේටම වර්ධනය කරන්න, ඉබේටම මේව ප්‍රසාරණය කරන්න හේතුවක් වෙනවා. එතකොට ජනසංඛ්‍යාව වැඩිවීමට සමානුපාතිකව ආහාර සඳහා පවතින ඉල්ලුම ලෝකයේ වැඩි වෙනවා. ඒ ඉල්ලුම සපුරා ගන්න කෘෂිකාර්මික කෘෂි විද්‍යාඥයන්ට සිද්ධ වෙනවා. ඒ කෘෂිකාර්මාන්තය වෙනුවෙන් ඒ අදාළ ඉල්ලුම සම්පූර්ණ කරන කෘෂි විද්‍යාඥයෝ විවිධ උත්සාහයන් වල නිරත වෙනකොට වර්තමාන කෘෂි කටයුතු ඉතා සංකීර්ණ මට්ටමකටපත් වෙනවා. එදා තිබුණු සරල කෘෂිකාර්මය නෙමෙයි අද තියෙන්නේ. ඒක විවිධ ක්‍රම ජාන තාක්ෂණය වෙන්න පුළුවන්, හරිත විප්ලවයේ කටයුතු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් භාවිතා කරලා කෘෂි විද්‍යාඥයෝ මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න කටයුතු කරනකොට අද කෘෂි කර්මාන්තයේ වේගයෙන් සංකීර්ණ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන කෘෂි කාර්මික කටයුතු වලින් ලබන අස්වැන්න වැඩිපුර ජන සංඛ්‍යාවේ ආහාර අවශ්‍යතාවය නිර්මාණ ප්‍රමාණවත් නොවෙනකොට මේ කෘෂි විද්‍යාඥයන්ට සිද්ධ වෙනවා වගාබිම් සමහරලාට වැඩි කරගන්න. සමහරලාට තියෙන වගාබිම් වලින් වැඩි අස්වැන්නක් ගන්න. මෙන්න මේ වගේ කාරණා වලට යොමු වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා ලෝකේ මේ වගාබිම් වැඩි කිරීම ප්‍රසාරණය කිරීම අභියෝගාත්මකයි. ඒ භූමිය සීමිත සම්පතක්. ඒ භූමිය කෘෂි කටයුතු වලට නෙමෙයි තවත් කාරණාවලට යොදවන්න වෙනවා. නාගරීකරණයට, ජනාවාසකරණයට, සංවර්ධන ව්‍යාපෘති වලට මේ වගේ විවිධ කාරණාන්ට යොදවන්න වෙනවා. ඒ යොදවන්න වෙනකොට සම්පූර්ණයෙන් කෘෂි කටයුතු වෙනුවෙන්ම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම තත්ත්වයක් තියෙනකොට යම් අවස්ථා යම් රටවල් වලට තාම පුළුවන් කෘෂි වගාබිම් වැඩි කරලා වගාබිම් ප්‍රසාරණය කරලා අස්වැන්න වැඩි කර ගැනීමේ කටයුතු වලට යොමු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ භූමිය සපයගන්නේ තියෙන වනවැස්ම ඉවත් කරන්නේ. තියෙන වනවැස්ම ඉවත් කරන්නේ. එතකොට බලන්න මොකද වෙන්නේ? ඒකත් බලපානවා ගෝලීය දේශගුණික වෙනස් වීම ඇති වෙන්නේ. වනවැස්ම වගින් කරන කාර්යයක් තමයි වායු ගෝලී වැඩිපුර එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඒගොල්ලෝ උරා ගන්නවා. ඒගොල්ලෝ උරාගෙන ඔක්සිජන් පිට කරන මේ පෘථිවි වායු ගෝලයේ තියෙන සමතුලනය රැක ගන්න වනාන්තර මගින් යම් දායකත්වයක් ලබා දෙනවා. අපි දන්නවා නිවර්තන වැසි වනාන්තරයක තියෙන හෙක්ටයාරයක්. හෙක්ටයාරයක් කියන්නේ අක්කර 2.5ක වපසරියක්. 2.5ක් කිව්වට හරිම ගන්න කිව්වොත් අක්කර 2.47යි. එතකොට මේ අක්කර 2.5ක වනාන්තර වපසරියකින් දිනකට වායු ගෝලය තුල එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 9ක් අවශෝෂණය කර ගන්නවා කියලා මේ ශාක පිළිබඳ වනාන්තර පිළිබඳ අධ්‍යයනය කරපු පරිසර විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා.
බලන්න ළමයි මේ වගේ හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 9ක් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් දවසකට උරනවා නම් අවශෝෂණය කරනවා නම් සතියකට හදලා බලන්න. මාසයකට හදලා බලන්න. අවුරුද්දකට හදලා බලන්න. කොච්චර මේ වනාන්තර මගින් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවාද කියන කාරණේ. ඒක බලන්න අපි නොහිතා එක්ක දැනුවත්ව නොදැනුවත්ව වනාන්තර විනාශ කිරීම කියන්නේ ගහක් කැපීම කියලා කියන්නේ වායුගෝලයේ එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්න ඉන්න කෙනෙක් අහිමි කරන්නේ. එතකොට බලන්න එක පැත්තකින් අපි පොසල ඉන්ධන පාවිච්චි කරලා කර්මාන්ත කරලා වායුගෝලයට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් ඇතුළු තාප අවශෝෂක වායු වර්ග මුදා හරිනවා. අනිත් පැත්තෙන් කරන කාර්යය තමයි ඒව වැඩිපුර මුදා හැරියාම උරා ගන්න ඉන්න වනාන්තර වැස්ම අඩු කරනවා. එතකොට දෙකින්ම වන අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේ වායුගෝලයේ තුල තියෙන සංයුතිය වෙනස් වෙලා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තියෙන ඕනි ප්‍රමාණය වැඩි වෙලා වැඩිපුර වායුගෝලයේ තාපවත් වීමේ ක්‍රියාවලිය. එහෙනම් ඔන්න කෘෂි කටයුතු වලින් වායුගෝලීය දූෂණයට වායුගෝලීය තාපවත් කිරණ වායු වර්ග විමෝචනයට දායක වන එක අවස්ථාව. ඊළඟට බලන්න වී වගා කටයුතු වලදී අපි දන්නවා වී කියන්නේ ජල පරිභෝජනයේ වැඩි භෝගයක්. ඒ කියන්නේ පැලේ වැඩෙන කාලෙදි වැඩි ජල ප්‍රමාණයක් ඕනේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා වී වගා බිමේ ලියදි හදනවා. ලියදි හදලා ඒකට වතුර පුරවනවා. වතුර පුරවලා බිම හදලා වගාව කරන කාලෙත් පැලේ වැඩෙන කාලෙත් වැඩි ජල ප්‍රමාණයක් මුළු භූමියම වැහිලා යන යෙදීමක් තමයි වී වගාවදී කරන්නේ. එතකොට මොකද වෙන්නේ? අර පස ජලයෙන් සම්තෘප්ත වෙලා තියෙන්නේ. ඒකේ විවිධ ශාක වර්ග කොටස් තියෙනවා. මේවා එකිනෙක අර ජලයත් එක්ක මිශ්‍ර වෙලා තියෙනකොට පල් වෙන්න පටන් ගන්නවා. මේ වගා බිම් වලින් ස්වභාවිකවම පටන් ගන්නවා පිට වෙන්න මීතේන් කියන වායුව. ඒතර විශාල වශයෙන් දැන් ආසියාකරේ ගත්තාම අපි දන්නවා ආසියාවේ තමයි සහල් පරිභෝජනය කරන්නේ. ඒ නිසා වී වගා බිම් වලින් 90ක් විතරම තියෙන්නේ ආසියාව. මේ වී වගා බිම් මේ විදිහට වගා කන්න වලදී යම් වායුගෝලයේ යම් ප්‍රමාණයක් වායුගෝලයට මීතේන් විමෝචනය කරනවා. ඒකත් සුළු වශයෙන් බලපානවා වායුගෝලයේ තාපත් කරන ක්‍රියාව. ඒ මීතේන් කියලා කියන්නේ තාපය රඳවා ගන්න පුළුවන්, අවශෝෂණය කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව විදිහකින් කිව්වොත් පහළ වායුගෝලයේ උණුසුම් කිරීමට සමත් හැකියාවක් තියෙන වායු වර්ගයක්. ඊළඟ තුන්වෙනි කාරණේ කියන කෘෂි කාර්මික කටයුතු ගමන් අපිට නිතරම මතක් වෙන්නේ කෘෂි භෝගවගා විතරයිනේ. හැබැයි කෘෂි භෝගවගාවට අමතරව සත්ත්වපාලන කටයුතු සමහර රටවල් කරනවා. සත්ත්වපාලන කටයුතුත් මේ ගෝලීය තාපවත් වීමේ කාර්යයට යම් දායකත්වයක් සපයා දෙන කටයුත්තක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එයි මහා පරිමාණ වශයෙන් සත්ව ඇති කරන රටවල් තියෙනවා. ඩෙන්මාර්කය, ඊළඟට අයර්ලන්තය, දකුණු ඇමරිකා ආජන්ටිනාව, ඊළඟට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය මේ වගේ රටවල් මහා පරිමාණ වශයෙන් සත්ත්ව පාලන කටයුතු වලට යොමු වෙච්ච රටවල්. මේගොල්ලෝ ඇති කරන සත්ව අතර වැඩි ප්‍රමාණයක් ඉන්නේ කිරි පිණිස සතුන් ඇති කරන රටවල්. කිරි පිණිස සතුන් ඇති කිරීම තමයි කරන්නේ. එතකොට මේ කිරි ලබා ගැනීම වෙනුවෙන් ඇති කරන සතුන් වර්ග අතරින් සමහර සත්ව කණ්ඩායම් ගවය වගේ අය අපි දන්නවා විශාල වශයෙන් නැති කරනකොට ඒගොල්ලන්ගේ ආහාර ලබා ගැනීමේ ආහාර ක්‍රියාවලිය තුළ යම් කාර්යයක් සිදු වෙනවා. මොකද්ද? දවල්ට ඒගොල්ලෝ ආහාර විශාල ප්‍රමාණයක් අරගෙන ආහාර මාර්ගය තුළ ඒව ගබඩා කරලා තියාගන්නවා. ගබඩා කරලා තියාගෙන ඉඳලා රාත්‍රී කාලයේදී ඒගොල්ලෝ ඒව නැවත වැමාරා කෑමක් කරනවා. ඒක ඒගොල්ලන්ගේ චර්යා රටාව. එතකොට ළමයි මේ විදිහට මේගොල්ලෝ මේ ආහාර ටික අරගෙන ආහාර මාර්ගය තුළ ඒ ටික එකතු කරගෙන යම් පැය ගාණක් ඉන්නකොට ආහාර මාර්ගය තුළ යාමාශයෙන් ස්‍රාවය වෙන යම් එන්සයිම් වර්ගත් එක්ක මේ ආහාර එකතු වෙලා ප්‍රතික්‍රියා කරලා පල්වීමක් සිද්ධ කරලා අර මීතේන් වායු නිෂ්පාදනය කිරීම කරනවා. ඒතර රාත්‍රී කාලේදී ඒගොල්ලෝ ඒවා නැවත රමාරා කෑමේදී අර එකතු වෙච්ච මීතේන් වායු වලට විමෝචනය වෙනවා. දැන් අපි කල්පනා කරන්න ඇති සතෙක් මෙහෙම කළාට වායුගෝලයේ මීතේන් ප්‍රමාණය වැඩි කරන්න වායුගෝලයේ තියෙන උණුසුම වැඩි කරන්න මේක දායක වෙනවා. සතෙක් දෙන්නෙක් ඇති කරන කාරණයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ලක්ෂ සංඛ්‍යාත වලින් මිලියන සංඛ්‍යාත වලින් සතුන් ඇති කරන රටවල් වල මේ විදිහට මේ කාර්ය සිද්ධ වෙනකොට ඒක වායුගෝලයේ යම් දූෂණයක් ඇති කරන්න වායුගෝලයේ යම් මීතේන් ප්‍රමාණය වැඩි කිරීමක් කරන්න දායකත්වයක් ලබා දෙන දෙයක්. අනේ නිසා ගෝලීය තාපවත් වීමට මේ සත්ත්ව පාලන කටයුතු වලින් සැපෙන යම් දායකත්වයකුත් තියෙන බව තමයි මෙතෙන්දී මතක් කරන්නේ. එහෙනම් කෘෂිකාර්මික කටයුතු කියන්නේ පැති කීපයකින් ගෝලීය තාපවත් වීම ඇති කරන්න, පෘථිවි දේශගුණයේ වෙනස් වීම ඇති කරන්න බලපාන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි. ඊළඟට බලන්න කියනවා වනහරණය ගැන. වනහරණය ගැන මම කලින් කතා කළා.
ඒක මේ සංකල්පය මොකක්ද කියන එක පැහැදිලි කරනවා. වනහරණය කියලා කියන්නේ පෘථිවි තලයේ මත පිට තියෙන වනවැස්ම ඉවත් කිරීම. මිනිස්සු විවිධ කාර්යයන්ට වනවැස්ම ඉවත් කරනවා. සංවර්ධන ව්‍යාපෘති වලට ඉවත් කරනවා. කලින් අර කියපු විදිහට කෘෂි කටයුතු ප්‍රසාරණය කරන්න කියලා වගාවේ පුළුල් ගන්න ගියාම වනවැස්ම ඉවත් කරනවා. නාගරීකරණය කරන්න ගියාම වනවැස්ම ඉවත් කරනවා. ඊළඟට සංවර්ධන ව්‍යාපෘති වලට ඉවත් කරනවා. මේ වගේ විවිධ කාර්යයන්වලදී වනවැස්ම ඉවත් කරමින් තමයි මිනිසාට අවශ්‍ය කරන භූමිය සපයා ගන්න මිනිස්සු කටයුතු කරන්නේ. එතකොට මේ වනහරණය ගෝලීය තාපත් වීමට දේශගුණික විපර්යාස ඇති කරන්න හේතු සාධකයක් වන කාරණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එයි අපි කලින් කිව්වා වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමේ මහඟු කාර්ය කරන්නේ මේ වනාන්තර මගින්. මම එතෙන්දී හොඳ උදාහරණයකුත් කිව්වා. නිවර්තන වැසි වනාන්තර හෙක්ටයාරයක් දිනකට කිලෝග්‍රෑම් 9ක් පමණ වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කිරීමේ හැකියාව තියෙනවා කියන එක පරිසර විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා කියන කතාව. පොඩ්ඩක් මේ ගැන කියලා බලමු. වනවැස්ම විනාශ කොට දැමීම වනහරණය නමින් හැඳින්වේ. විවිධාකාර වූ මානව අවශ්‍යතා වෙනුවෙන් භූමිය සපයා ගැනීමේදී පවතින වනාන්තර වැස්ම ඉවත් කරමින් භූමිය සපයා ගැනීමට සිදු ඇති නිසා වනහරණය ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබේ. පෘථිවිය මත වනවැස්ම ඉවත් කරන විට වායු ගෝලය තුල ඒකරාශී වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරගෙන සමතුලනය ඇති කර ගැනීම අඩාල වේ. මේ නිසා වැඩි වශයෙන් සූර්ය තාපය අවශෝෂණය වීමෙන් පහළ වායු ගෝලයේ තාපවත් වීම සිදුවේ. පහළ වායු ගෝලයේ තාපවත් වීම සිදුවේ. එහෙනම් අපි බලමු මෙතන හිස්තැනක් තියෙනවා කියලා මොන කාර්යයන් සඳහාද මේ වනවැස්ම ඉවත් කරන්න කියලා අපි උදාහරණ කියලා දාලා යන්නකො. නාගරීකරණය, කෘෂි වගාවෙන් ප්‍රසාරණය, ජනපදකරණය, විවිධ සංවර්ධන ව්‍යාපෘති වැනි මානව ක්‍රියාකාරකම් මගින් හා ලැබුගිනි වැනි ස්වභාවික සංසිද්ධි මගින් වනහරණය වීම සිදුවේ. හොඳයි. ඊට පස්සේ බලන්න කියනවා එසේම පෘථිවි වනවැස්ම ස්වභාවික වූ මානව සාධක වල බලපෑම නිසා ලැබුගිනි වලට ලක්වීම නිසා සිදුවන්නේ දවස් අනපෙර කියපු කතාවම තමයි අවසානයේ වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිකුත් වීම පරිසරයට වැඩි වශයෙන් දුමිලි ඒකරාශී වීම වායු ගෝලීය දෘශ්‍යතාවය නැති. මේ කියන්නේ ළමයි වායු ගෝලයේ තියෙන විනිවිද පේන දුර ප්‍රමාණය. දැන් ඔයගොල්ලන්ට ලෝකාන්තරික යන සමහර දිනවලදී ලෝකාන්තර කීප විටක් ගියපු කෙනෙකුට තමයි මේක බලා ගන්න දැක ගන්න හැකියාව ලැබෙන්නේ. සමහර දවස් තියෙනවා අපිට මේ ලෝකාන්තරික යන ඒ තියෙන මහා මොහොර බෑගුවේ පාමුල පේන්නේ. එයි ඝන මීදුම් නිර්මාණය වෙන මේ වගේ කාරණා නිසා වායු ගෝලයේ යම් තත්ත්වයක් තිබිලා. ඒ තත්ත්වය තමයි අපි කියන්නේ දෘශ්‍යතාවය. විනිවිද පේන දුර ප්‍රමාණය. හැබැයි සමහර දවස් තියෙනවා ලෝකාන්තරිකයන් සමානලාට එහා කෙරවලින් ඇමිලි පිටියට අගනුදුරු තියෙන උඩවලව ඊළඟට අනිත් පැත්තෙන් ඊටත් එහා ගියහම සූර්ය වැව ඊළඟටත් චන්ද්‍රිකා වැව මේ වගේ ජලාශ පවා පේන ඉතාම විශාල දුර ප්‍රමාණයක් පේන දිනයක් එනවා. ඒත් මේකෙන් කියවෙන්නේ බලන්න මේ අවස්ථා දෙකෙන් කියවෙන්නේ දෘශ්‍යතාවය. විනිවිද පේන දුර ප්‍රමාණය. වායුවල දෘශ්‍යතාවය. එතකොට මේ වනහරණය තුළ වනහරණය වීමේ ක්‍රියාවලියක් අපි කතා කළා ලැබුගිනි ඇතිවීම කියලා. මේ ලැබුගිනි ඇතිවීමේදී විශාල වශයෙන් දුම් අලු වගේ දේවල් වායු වලට විමෝචනය කරනකොට වායු වලේ විවිධ පේන දුර ප්‍රමාණය අඩු වෙනවා කියන එකයි කියන්නේ. නැතිවීම ආදී සංසිද්ධීන් දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට වනාන්තර හෙක්ටයාරයක ගබඩා වියදී කාබන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 250ක් වෙනවා. මේවා ලැබුගිනි අවස්ථාවලදී කාබන් ඩයොක්සයිඩ් වශයෙන් වායු වලට විමෝචනය වීම සිදුවේ. එහෙනම් වනාන්තර හෙක්ටයාරයක තියෙන කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් 250. ඉතින් ඒවා අර ලැබුගිනි අවස්ථාවලදී දැවි අඩු වෙලා යනකොට අපි දන්නවා ඒවා වායු වලට විමෝචනය වෙන විශාල වශයෙන්. ආලා අතන උදාහරණයක් ලියාගත්තට කමක් නැහැ. ලෝකයේ විශාල වශයෙන් ලැබුගිනි වලට අක්වන රට තමයි ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව කියන රට. හොඳයි. ඊළඟට අපි යමු ඊළඟ කාරණේට දේශගුණික වෙනස් වීම නිසා සිදුවන බලපෑම් පිළිබඳව කතා කරන්න. එතකොට මේ පෘථිවි පද්ධතියේ සාමාන්‍ය වායු ගෝලීය පද්ධතිය තුළ කෙටි කාලීන වශයෙන් හෝ දීර්ඝ කාලීන වශයෙන් පවතින සාමාන්‍ය දේශගුණික රටාවේ සිදුවන වෙනස් වීම නිසා ඇතිවන බලපෑම් විශාල ප්‍රමාණයක් තියෙනවා.
විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිට පුළුවන්කම තියෙනවා ළමයි ඒ ඇතිවන බලපෑම් කාණ්ඩ දෙකකට වර්ග කරන්න. කාණ්ඩ දෙකකට වර්ග කරන්න. දේශගුණික වෙනස් වීම නිසා වන බලපෑම් අපිට පුළුවන් වර්ග දෙකකට බෙදන්න. අපි දන්නවා මේ බලපෑම් මොනවද කියන්නේ. එකක් තමයි ඇත්තටම භෞතික පරිසරයට වන බලපෑම් තියෙනවා. ඒ වගේම තමයි මානුෂ පරිසරයට වන බලපෑම් තියෙනවා. එහෙනම් අපි මේ කතා කරන්න හදන්නේ භෞතික දේශගුණික පරිසර නිසා භෞතික පරිසරයට වන බලපෑම් සහ මානසික පරිසරයට වන බලපෑම් කියන කාරණා දෙක පිළිබඳව. ඒ නිසා අපිට එක දෙක දාලා හිස්තැන් දෙකක් තියෙනවා. බලන්න ලියන්න පුළුවන් මොනවද මේ බලපෑම් දෙක කියලා. එක දේශගුණික පරිසර නිසා භෞතික පරිසරයට වන බලපෑම්. දේශගුණික පරිසර නිසා භෞතික පරිසරයට වන බලපෑම්. දෙක දේශගුණික විපර්යාස නිසා මානුෂ පරිසරයට වන බලපෑම. හොඳයි. ඊළඟට අපි යමු මේ මාතෘකා දෙක ගැන පරීක්ෂා කරලා බලන්න. දේශගුණික වෙනස් වීම මගේ පරිසරයේ භෞතික පරිසරයට සිදුවන බලපෑම මොනවද? පළවෙනි කාරණේ කියලා තියෙනවා. දැන් අපි දන්නවා දේශගුණික විපර්යාසයට වෙන්න බලපාව සාධක මේනකොට දීර්ඝ වශයෙන් කතා බහ කළානේ. එතෙන්දී බාහිර සාධක අභ්‍යන්තර සාධක කියලා වර්ග දෙකකට මුලින්ම බෙදලා අභ්‍යන්තර සාධකත් බෙදුවා ස්වභාවික සාධක සහ මානව සාධක කියන කාරණා දෙකට කාණ්ඩ දෙකට. එහෙම කතා බහ කරලා ලැබිලා මේ කතා කරන බලපෑම් වලදී අපිට හම්බෙන එක්තරා බලපෑමක් න භෞතික පරිසරවල බලපෑම්වලු සාගර ජල මට්ටමේ සිදුවන වෙනස් වීම. දැන් ගෝලීය උණුසුම් වීම සිදු වෙනවා. දැන් කිව්වනේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාල අනුකමිටුව කියනවා 2050 වෙනකොට ලෝකීය උෂ්ණත්වය කොච්චරකින්ද සෙල්සියස් අංශක 1ක් 6ක් අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට ඒගොල්ලෝ කියනවා ඒකේ ප්‍රතිඵලය වෙනවලු ලෝකයේ මුහුදු මට්ටම අදට වඩා සෙන්ටිමීටර් 100කින් එහෙම නැත්නම් මීටර් 1කින් උස වැඩි වෙනවා කියලා කියන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න දැන් මේ ඇතිවන තත්ත්වය තුළ මේ පුරෝකථනය කරලා තියෙන තත්ත්වය තුළ කියන්නේ 2050 වෙනකොට ලෝක සිටියේ මාලදීවින් දුප්පත් නැහැ කියලා. එයි මාලදීවින් දුප්පත් තියෙන ලොකු කුඩා දුප්පත් 1187ක්. ඒ හැම එකකම උස මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2කට අඩුයි. මීටර් 2කට වඩා අඩු නිමතාංශය. එතකොට ළමයි මේ කියන තත්ත්වය ඇති වුණොත් 2050 දී මාලදීවෙන් දුප්පත් වලින් ඉතුරු වෙන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ 2050 වෙනකොට ලෝකේ සිටියේ මාලදීවෙන් දුප්පත් දකින්න ලැබෙන්නේ නැහැ කියන කතාව. ඒතර කල්පනා කරලා බලන්නකෝ ඒගොල්ලන්ට එහෙම තත්ත්වයක් වෙනවා. දැන් මේ අපි ජීවත් වෙන්නේ අපේ දුප්පත් රාජ්‍යයක් නේ. එතකොට අපි අද කියලා ඔය රැල්ල එනකොට රැල්ල පාගන්න යට වෙරළ කලාව 2050 දී ගොල්ලන්ට එතෙන්ට යන්න බෑ. ඒ රැල්ල පාගන්න අදර ගිහිල්ලා රැල්ල පාගුව දැන් 2050 දී යන්න බෑ. ඇයි? මුහුදු මට්ටම ඉහළ ගිහිල්ලා මේ ප්‍රමාණයකින් ගොඩබිම් ජලයෙන් යට වෙනවා. ගොඩබිම් ජලයෙන් යට වෙනවා. එතකොට මේ සමුද්‍ර තල විපර්යාසය සිද්ධ වෙලා ගොඩබිම් යටවීම මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන් කාරණා. ඇයි සාගර ජල මට්ටම ඉහළ යන්නේ? දේශගුණික වෙනස් වීම සිද්ධ වෙනකොට දේශගුණිය වෙනස් වෙනකොට කොහොමද සාගර ජල මට්ටම ඉහළ යන්නේ? අපි දන්නවා මේ කියන විදිහට ගෝලීය උණුසුම වැඩි වෙනකොට ඒක බලපානවා ළමයි පෘථිවියේ ජල සම්පතේ එක්තරා ගබඩාවකට. දැන් පෘථිවියේ ජලයේ තියෙනවනේ ගබඩා වෙලා ක්‍රම තුනකට අවස්ථා තුනකට මොනවද? ඝන ස්වභාවයෙන් තියෙනවා, ද්‍රව ස්වභාවයෙන් තියෙනවා, වායු ස්වභාවයෙන් තියෙනවා. එතකොට මේ ද්‍රව තත්වයේ තියෙන ජලය යම් කොටසක් අපි දන්නවා ඝන ස්වභාවයෙන් තියෙන උතුරු ද්‍රවය, දකුණු ද්‍රවය, ඊළඟට රොකි, ඇන්ඩීස්, පිරනීස්, ඇල්ප්ස්, ඊළඟට කිලිමන්ජාරෝ මේ වගේ කඳු වැටි මුදුන් කලාපවල අයිස් තට්ටු විදිහට ග්ලැසියර් කියලා අපි ඒවට කියන්නේ. මේ යම් කොටසක් ග්ලැසියර් විදිහට තියෙනවා ලෝකේ. එතකොට මෙන්න මේ උෂ්ණත්ව වැඩිවීම බලපානවා මේ ග්ලැසියර් වලට. උෂ්ණත්වය වැඩිවීමේ ප්‍රතිඵලය තමයි අර අයිස් කඳු දිය වෙන්න පටන් ගන්න. ග්ලැසියර් තට්ටු දිය වෙන්න පටන් ගන්න. ඒ දිය වෙන ජලය අවසානයේ කොහෙද කොහෙද? මේ අපේ තියෙන මහා සාගර වලට මුහුදු වලට. එතකොට මේ සාගර වල තියෙන ජල පරිමාණ වැඩි වෙලා ජල මට්ටම ඉහළ යාමක් වෙනවා නම් අන්න ඒක තමයි අපි කියන්නේ මේ සාගර ජල මට්ටමේ සිදුවන වෙනස් වීම කියලා. එහෙනම් අපි මේ වෙනස්කම් කොහොමද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරලා ලියමු. ලියන්න. ගෝලීය මට්ටමින් උෂ්ණත්වය වැඩි වෙන විට අක්ෂාංශීය වශයෙන් ඉහළ ප්‍රදේශවල හා අනිතරම වරහණක් කරලා දාන්න ග්‍රීන්ලන්තයේ ආර්ක්ටික් ප්‍රදේශ ඇන්ටාර්ක්ටික් ප්‍රදේශ වරහන් වහන්න. අක්ෂාංශීය වශයෙන් ඉහළ ප්‍රදේශවල හා
උන්නතාංශයෙන් ඉහළ ප්‍රදේශවල එතනත් වරහක් කරලා දාන්න මොනවද මේ උන්නතාංශයෙන් ඉහළ ප්‍රදේශ කියලා. රොකි, ඇන්ඩීස්, පිරනීස්, ඇල්ප්ස්, හිමාලයා, කිලිමන්ජාරෝ ආදී කඳුවැටි. තව ගොඩාක් තියෙනවා ආදී කඳුවැටි කියලා වරහනවා. අක්ෂාංශ වශයෙන් ඉහළ ප්‍රදේශවල හා උන්නතාංශයෙන් ඉහළ ප්‍රදේශවල පවතින ග්ලැසියර් ස්තර නැත්නම් ග්ලැසියර් තට්ටු දිය වී යාම සිදුවේ. මේවා දියවීමෙන් ඒකරාශී වන ජලය සාගර හා මුහුදු වලට එකතු වීමෙන් ඒවායෙහි ජල මට්ටම ඉහළ යාම සිදුවේ. මෙලෙස සමුද්‍ර තලයේ ජල මට්ටම ඉහළ යාම සිදුවන විට ඒ හරහා බලපෑම් රාශියක් ඇති වේ. දැන් ළමයි මෙතෙන්දී මේ මුහුදු ජල මට්ටම ඉහළ ගිහිල්ලා ඇතිවන බලපෑම් මෙතෙන්දී වර්ග කරන්නේ නැහැ. භෞතික පරිසරයට බලපෑම්, මානසික පරිසරයට බලපෑම් කියලා වෙනම වර්ග කරලා ලියන්න උත්සාහයක් නැහැ. ඕන ලියන්නත් පුළුවන්. එහෙම උත්සාහයක් නැහැ. ඔක්කොම එකම ලිස්ට් එකකට ලියනවා. ඔයාලට පුළුවන් මේ භෞතිකද මානව පරිසරයට වන බලපෑම් කියලා වෙන් කරගන්න. ඒතර මුහුදු ජල මට්ටම ඉහළ යනකොට වන එක බලපෑමක් අපි කරමු. මොකද්ද? ගොඩබිම් ජලයෙන් යටවීම. 1. අර ලකුණු හරි අංක හරි දාලා ලියන්න. 1. ගොඩබිම් ජලයෙන් යටවීම. 2. වෙරළ කාදනයේ වේගවත් වීම. මුහුදු මට්ටම ඉහළ යනවා, ගොඩබිම් යට වෙනවා, වෙරළේ තියෙන දේවල් කාදනය කරලා ගන්නවා. වෙරළ කාදනයේ වේගවත් වීම. ඊළඟට දූපත් රාජ්‍යයන් ජලයෙන් යටවීම. ඊළඟට ළමයි දැන් මුහුදේ ජල මට්ටම ඉහළ ගියාට ගංගාවල ජල මට්ටම ඉහළ යන්නේ. මුහුදු ජල මට්ටම ඉහළ යනකොට ගංගා මෝයවල් දිගේ. ගංගා මෝයක් කියලා කියන්නේ ගඟක් ඇවිල්ලා සාගරයට වැටෙන මුහුදරක්. මේ මුහුදරවල දිගේ කරදී ජලය අර ගංගා තුලට කාන්දු වීම සිද්ධ වෙනවා. එහෙනම් ලියන්න පුළුවන් ඊළඟ කාරණේ මෝය හරහා ගංගාවලට කරදී ජලය එකතු වීම. අනේ නිසා ළමයි තව බලපෑම් රසක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔය කරදී මිශ්‍රිත මිරිදී ජලය සමහරකට වගාබිම් වලට දාන්න පුළුවන්. ඒ දැම්මම පාංශු ලවණීකරණය තියෙනවා. එහෙම නැත්නම් පාංශු වල ආම්ලිකතාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ ජලය අරගෙන තමයි බොහෝ විට යවට කලාපවල මිනිස්සුන්ට පානීය අවශ්‍යතාව වෙනුවෙන් පිරිපාදු කරලා ලබා දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තාම කැලණි ගඟේ තියෙන වතුර ටික තමයි පිරිපාදු කරලා කොළඹ ඇතුළු බස්නාහිර පළාත බොහෝ තැන් වලට දෙන්නේ. ඊළඟට ගින් ගඟේ වතුර ටික පිරිපාදු කරලා තමයි ගාල්ලට දෙන්නේ. නිල්වලා ගඟේ වතුර ටික පිරිපාදු කරලා තමයි මාතර ඇතුළු යවට කලාපයට දෙන්නේ. එතකොට අර කරදී ජලයේ මිශ්‍ර වෙනකොට අර මිරිදි ජල මුල ආශ්‍රයට ඒවා පිරිපහදු කිරීමේදී ලවණ ඉවත් කරන්න බෑ. ඒ නිසා ජලයේ ලවණතාවය වැඩි වෙනවා. ඒ නිසා පානීය ජල ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. එහෙනම් ඔය ලියපු කාරණේ යටතේම ලියන්න. මේ නිසා තවත් බලපෑම් රාශියක් ඇති වෙයි. 1. පානීය ජල ගැටලු නිර්මාණය වීම. 2. පාංශු ලවණීකරණය ඇතිවීම. ඊළඟට අපිට නොදැනුණාට කරදී ජලයේ ඒ පරිසර පද්ධතිය එකතු වෙනකොට ඒ පරිසර පද්ධතියේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වෙනවා. එහෙනම් ඒකත් ඔතන ගන්න පුළුවන්. මිරිදිය ජලජ පරිසර පද්ධතිය අකර්මණ්‍ය වීම. ආදී ගැටලු රැසක් මේ හරහා ඇති වේ. එහෙනම් ඔන්න ඔය කියපු මුහුදු මට්ටම ඉහළ යාමේ සිදුවන එක බලපෑමක් යටතේ ආපු අතුරු බලපෑම් ටික තමයි කිව්වේ. ඊළඟ අනිත් දේ තමයි ළමයි අපි දන්නවා තරංග ක්‍රියාවලිය වෙරළාසන්නයේ ක්‍රියාත්මක කරනකොට ඒ හරහා වෙරළේ භූරූප නිර්මාණය කරනවා. අපි ඒවා කතා බහ කරලා තියෙනවා. ඒ භූරූප වලට මොනවද කියන්නේ? ඒක සමහරවිට ජලයෙන් යට වෙලා යනදී සමහරවිට මුහුදු මට්ටමේ ඉලගිලා ඇතිවන තරංග ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට ඒක කාදනය වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපිට ලියන්න පුළුවන් ඊළඟ කාරණේ
මේ නිසා තියෙන බලපෑම් ගොඩේ. වෙරළ භූරූප විනාශ වීම. වෙරළ භූරූප විනාශ වීම. සමහරවිට වට අවුරුදු 100,000 ගණක් ගිහිල්ලා වෙන්න පුළුවන් මේ භූරූප නිර්මාණය වෙන්නේ. හැබැයි මේ මුහුදු මට්ටම ඉහළ ගිහිල්ලා ගොඩබිම ජලයෙන් යට වෙනකොට ඒ කියන භූරූපي සම්පූර්ණ විනාශ වෙලා යම සිද්ධ වෙන්න පුළුවන්. වෙරළ භූරූප විනාශ වීම. ඔයගේ බලපෑම් රාශියක් මේ හරහා වෙනවා. ඊළඟ බලන්න දෙවෙනි කාරණේ කියනවා 21 වන සියවස තුල ගෝලීය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1.6 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි උපකල්පනය කිරීම. දැන් මේ කියන කාරණේ නිසා මේක කවුද කියන්නේ? මේක කියන්නේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය අනුකම්පාව. මේගොල්ලෝ තමයි ලෝකීය දේශගුණික වෙනස් වීම පිළිබඳව කතා බහ කරන ආයතනය. මේගොල්ලෝ හොයාගන්න කරුණු කාරණා එක්ක තමයි මේ විශ්ලේෂණය සිදු කළ අනාගතයේ මේ වගේ තත්ත්වයක් එන්න පුළුවන් කියන කාරණේ කියන්නේ. එහෙනම් අපි ඒ බව සඳහන් කරමු. ලියන්න. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය අණු කමිටුව. අර දන්න ඔයාලගෙත් කියන කෙටි නම. ඔන්න එකක් තියාගන්න. IPCC. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය අණු කමිටුව දේශගුණ වෙනස් වීම පිළිබඳව සිදු කරන ලද දේශගුණික වෙනස් වීම පිළිබඳව සිදු කරන ලද ගවේෂණ වලින් හඳුනාගෙන ඇත්තේ 21 වන සියවස තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.6 අතර ප්‍රමාණයකින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.6 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි. මේ නිසා ඉහත සඳහන් කළ සාගර ජල මට්ටම් ඉහළ යාම ජෛව විවිධත්ව හායනය නියඟ කාන්තාරීකරණයන් ඇතිවීම දේශගුණික ආපදා තීව්‍ර වීම ආදී බලපෑම් රාශියක් මේ හරහා ඇතිවේ. හොඳයි. ඊළඟට බලන්න තුන්වෙනි කාරණේ කියනවා නියඟය සහ කාන්තාරීකරණය ඇතිවීම. දැන් මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට නියඟය කියලා කියන්නේ අපි දන්නවා නියඟය කියලා නිර්වචනය කරලා තියෙන්නේ යම් කිසි ප්‍රදේශයකට යම් කිසි කාල සීමාවක් තුළ ලැබිය යුතු වර්ෂාපතන ප්‍රමාණයක් තිබෙනවා. ඒ ලැබිය යුතු වර්ෂාපතන ප්‍රමාණය නොලැබීම නිසා ඇතිවන වියලි කාල ගුණය තමයි නියඟය කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට මෙවැනි නියඟ තත්ත්වයන් ඇතිවන ප්‍රදේශවලට ඒ නියඟය ඇති වෙලා බලපවත්වන කාල සීමාව වැඩි වෙන්න පුළුවන්. වසරක කාල සීමාවක් තුළ නියඟ ඇති වෙන වාර ගණන වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැනට ලෝකයේ තියෙන කාන්තාරීකරණය වෙච්ච බිම් ප්‍රමාණය 20ක් විතර. ඒ කාන්තාරීකරණයෙන් ලක් වෙලා තියෙන බිම් ප්‍රමාණය තවත් වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙකක් එනම් වැහැදිලි කරලා ලියමු. කියන්න නියඟය ඇතිවන සංඛ්‍යාතය හා නියඟය ඇති වී බලපවත්නා කාල සීමාවන් වර්ධනය වීම හා කාන්තාරීකරණයට ලක් වී ඇති බිම් ප්‍රමාණය තවදුරටත් ඉහළ යාම දේශගුණික වෙනස් වීම නිසා සිදුවන බව මෙයින් අදහස් කෙරේ. හරි. දැන් ඉඩක් තියෙනවා නම් නියඟය කියන්නේ මොකක්ද කියලා ලියමු. උත්තර ඉඩ නැත්තම් මේ පහළ තියෙන මාජින් එකට ගත්තත් කමක් නැහැ. නියඟය කියන්නේ මොකක්ද කියලා. අපි ලියමු. නිශ්චිත භූමි ප්‍රදේශයකට නිශ්චිත කාල සීමාවක් තුළ
නිශ්චිත භූමි ප්‍රදේශයකට නිශ්චිත කාල සීමාවක් තුළ ලැබිය යුතු වර්ෂාපතන ප්‍රමාණය නොලැබීම නිසා ඇතිවන වියලි කාලගුණය නියඟය නමින් හැඳින්වේ. හොඳයි, ඒකම අපි හතරවෙනි කාරණයට යමු. සාගර මදුපිල උෂ්ණත්වය වැඩි වීම නිසා සුළි කුණාටු වර්ධනය වීම හා ඇතිවන සංඛ්‍යාත ඉහළ යාම. දැන් මෙතෙන්දී අපි දන්නවා ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ අක්ෂාංශ කලාපවල තියෙන උෂ්ණත්ව මට්ටම් ඉහළ යනවා. මේ කියපු පරාසය තුළ උෂ්ණත්ව මට්ටම් වැඩි වෙන්න පුළුවන්. ඒ වෙනකොට නිවාරතන සාගර උණුසුම් වෙනවා, සෞම්‍ය කලාපී සාගර උණුසුම් වෙනවා, ද්‍රවාසන්න සීත සාගරත් උණුසුම් වෙනවා. මේ විදිහට උෂ්ණත්ව මට්ටම් ඉහළ යනකොට අපි දන්නවා ඒ සාගර තාපවත් වෙන්නේ සංවහනීය කියන ක්‍රියාවලියෙන්. ඒවා තාපවත් වෙන්න වැඩි වෙලාවක් යනවා වගේම නිවෙන්නත් යම් වැඩි වෙලාවක් යනවා. අන්න එතකොට සාගර මදුපිල අතිරේක උෂ්ණත්ව තත්ත්වයන් නිර්මාණය වෙලා සමහරවිට අඩු පීඩන කේන්ද්‍ර නිර්මාණය වෙන්න පුළුවන්. ඒ අඩු පීඩන කේන්ද්‍ර දෙසට බැහැර පීඩන වැඩි පීඩන ප්‍රදේශවල ඉඳලා සුළං ඇතුළු වීම සාමාන්‍ය සංසිද්ධියක පීඩන අනුක්‍රමණ බලය කියලා අපි කියන්නේ. ඒ පීඩන අනුක්‍රමණ බලයට අනුව ඒ අඩු පීඩන කේන්ද්‍ර දක්වා සුළං ඇතුළු වීමේ ප්‍රතිඵලය තමයි කොරියොලිස් බලයයි පෘථිවි භ්‍රමණයයි කියන දෙකත් සම්බන්ධ වුණාම වාසුලිය ඇති වෙන්න පුළුවන් මේ සාගරික ජල පෘෂ්ඨයන් මත පිට. මේ සුළි කුණාටු කියලා හඳුන්වන්නේ ඒවා. මෙන්න මේ වාසුලිය ඇති වෙලා ඒ අවසානයේ ගොඩබිම් වලට කඩාගෙන වදිනවා. ඒ කඩා වැදුනහම මිනිසුන්ට ජන සමාජයට සමහරවිට භෞතික පරිසරයට යම් අහිතකර බලපෑම් මේ හරහා ඇති කරන්න පුළුවන්. සුළි කුණාටු නිවර්තන කලාපීය සාගරවල නිවර්තන සුළි කුණාටු ඇති වෙනවා. ඒවා අපි දන්නවා අවුරුද්දේ යම් කාලවල තමයි ඇති වෙන්නේ. ඒ ඇතිවන වාර ගන්න පවා මේ හරහා වැඩි වෙන්න පුළුවන්. එහෙනම් අපි දෙමු මෙහෙම සාගරික ජලතලද ගෝලීය උෂ්ණත්වයේ වැඩි වීමට සමානුපාතිකව තාපවත් වීම සිදුවේ. සංවහන ක්‍රියාවලියෙන් තාපවත් වන සාගරික ජල පෘෂ්ඨයන් මත අඩු පීඩන කේන්ද්‍රයන් නිර්මාණය වී ඒ දෙසට පීඩන අනුක්‍රමණ බලයක් යෙදී බැහැරින් සුළං හමා එන විට කොරියොලිස් බලය හා පෘථිවි භ්‍රමණය යන සාධක දෙක බලපාන විට ඒවා වාසුලියක් දක්වා වර්ධනය වීම සිදුවේ. වරහන් සුළි කුණාටු වාසුලියක් දක්වා වර්ධනය වීම සිදුවේ. මෙසේ සාගරික ජල පෘෂ්ඨයන් මත වර්ධනය වන වාසුලි අවසානයේ ගොඩබිම් වලට ඇතුළු වී මානව පරිසරයටත් ජන සමාජයටත් භෞතික පරිසරයටත් අහිතකර බලපෑම් රාශියක් ඇති කරනු ලබයි. අලුත් ඡේදයකට සාගර මදුපිල උෂ්ණත්ව වැඩි වීම සිදුවන විට සුළි කුණාටු වර්ධනය වන සංඛ්‍යාතය අරගෙන ලියන්න වාර ගන්න. සුළි කුණාටු ඇතිවන සංඛ්‍යාතය වැඩි වීම සිදුවිය හැකි බව මෙන්
අදහස් කෙරේ. මෙයින් අදහස් කෙරේ. උදාහරණයක් ලියන්න. ඇමරිකානු රටවලට අට්ලාන්ටික් සාගරයේ හටගන්නා හරිකේන් මගින් වර්ෂයකට කීප විටක් අහිතකර බලපෑම් රාශියක් ඇති කිරීම. හොඳයි, ඊළඟට බලන්න පස්වෙනි කාරණේ කියනවා දේශගුණික මායිම් කලාප වෙනස් වෙනවා. දැන් අපි දන්නවා පෘථුවිය මත අක්ෂාංශ පදනම් කරගෙන ප්‍රධාන දේශගුණ කලාප තුනක් වෙන් වෙලා තියෙනවා. සමකය, ඊළඟට උතුරේ කරකටකය, දකුණින් මකර නිවර්තනය. මෙන්න මේ මැද වෙච්ච කලාපයට කියනවා නිවර්තන දේශගුණය. ඊළඟට මධ්‍ය අක්ෂාංශීය කලාපයේ තියෙනවා. ඒකේ තියෙනවා සෞම්‍ය දේශගුණය. මේක අතරේ වලින් දක්වලා තියෙන්නේ සෞම්‍ය දේශගුණය. ඊළඟට මේ ඔබට විහිදෙන අක්ෂාංශීය කලාපවල තියෙනවා ශීත දේශගුණය. මේ විදිහට තමයි දේශගුණ කලාප තුන ප්‍රධාන වශයෙන් වෙන් වෙලා තියෙන්නේ. එතකොට සමස්ත පෘථිවි ගෝලයේම උෂ්ණත්වය මේ කියන විදිහට වැඩි වුණොත් සමහර විට අනාගතයේදී අපි උපනිවර්තන කලාපයේ අද දකින උෂ්ණත්ව මට්ටම් ඒ දේශගුණික ලක්ෂණ අනාගතයේදී සෞම්‍ය කලාපයේ යම් සීමාවක් දක්වා ව්‍යාප්ත වීම දකින්න ලැබෙනවා. ඒ වගේම අපි අද සෞම්‍ය කලාපයේ දකින්න ලැබෙන සමහර දේශගුණික ලක්ෂණ උෂ්ණත්ව මට්ටම් වගේ දේවල් අනාගතයේදී වර්තමානයේ අපි ශීත දේශගුණය හඳුනා ගන්නා ප්‍රදේශ දක්වා විතර වීමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ දේශගුණික කලාප වෙනස් වීම කියලා. අපි ලියමු නම් මෙහෙම ගෝලීය මට්ටමින් උෂ්ණත්ව වැඩිවීම සිදුවන විට ගෝලීය මට්ටමින් උෂ්ණත්ව වැඩිවීම සිදුවන විට වර්තමානයේ උපනිවර්තන දේශගුණික ලක්ෂණ සෞම්‍ය කලාපීය ප්‍රදේශ දක්වා සෞම්‍ය කලාපීය දේශගුණ ලක්ෂණ ද්‍රවක දේශගුණ කලාප දක්වා ව්‍යාප්ත වී යාමේ හැකියාවක් පවතී. මේ නිසා වර්තමානයේ හඳුනා ගන්නා නිවර්තන සෞම්‍ය හා ශීත යන දේශගුණික කලාපයන් වල මායිම් නුදුරු අනාගතයේදී වෙනස් වීමට ලක්වීම සිදුවිය හැකි බව මෙයින් අදහස් කෙරේ. හොඳයි, අපි එක්කම 6 වෙනි කාරණයට යමු. ඇතැම් ජීවීන් වඳවීම හා නව ගහන බිහිවීම. දැන් ගෝලීය වශයෙන් මේ විදිහේ දේශගුණික විපර්යාසයන් වෙනකොට ඒ වගේම ගෝලීය මට්ටමේ උෂ්ණත්ව වැඩි වීම සිද්ධ වෙනකොට සමහර ශාක වර්ග සමහර සත්ව වර්ග ඉන්නවා ඒ වෙනස් වෙන උෂ්ණත්වයට අනුවර්තනය වෙන්න බැරි. ඒකට එහෙම උෂ්ණත්වයට සංවේදී ශාක හා සත්ව වර්ග මේ පරිසර පද්ධති වලින් විනාශ වෙලා යන්න පුළුවන්. ඉවත් වෙලා යන්න පුළුවන්. ඒගොල්ලෝ නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා ජෛව විදත්ත හායනයකුත් මේ හරහා සිද්ධ වෙනවා. දැන් සමහර සමනල් විශේෂ, සමහර කුරුළු විශේෂ, සමහර වර්ග විශේෂ මේ උෂ්ණත්ව වෙනස්කම් දරා ගන්න බැරි වෙනකොට ඒගොල්ලෝ පරිසර පද්ධති වලින් ඉවත් වෙලා යනවා. විනාශ වෙලා යනවා. අපි ඒකට කියනවා වඳවීමට ලක් වෙනවා. හරි, මේ ගැටලුව තියෙනවා. එතකොට මේ කියන ජෛව විදත්ත හායනය
මේ උෂ්ණත්ව වෙනස් වීම හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඔයාලට හොඳම උදාහරණය මේත කාලේ ගන්න දෙන හොඳම උදාහරණය තමයි දැන් ගොඩබිම ජීවීන් විතරක් අපි කතා කරලා හරියන්නේ නැහැ. අපිට පේනවා සාගර ජලජ පරිසර පද්ධති වල ජීවීන් වාසය කරන හොඳම උදාහරණය තමයි කොරල්. කොරල් කියන ජීවියා ජීවත් වෙන්නේ සෙල්සියස් අංශක 27ක් වගේ උෂ්ණත්ව මට්ටමක් තියෙන සාගර ජලයේ පමණයි. එයාට වැඩෙන්න පුළුවන්. ඒ උෂ්ණත්ව මට්ටම ඉහට මෙහෙට අඩු හෝ වැඩි වුණොත් එයාට ජීවත් වෙන්න බෑ. අපි දන්නවා පෘථිවිය මත වාසය කර විශාලම ජීවියා වන මහා බාධක කොරල් පරය. මේ වෙනකොට අජීවී බවට පත් වෙලා. ඒකට හේතුව තමයි අර උෂ්ණත්ව වෙනස් ගෝලීය උෂ්ණත්ව වෙනස්කම් හරහා සාගරික ජල පෘෂ්ඨයන්හි උෂ්ණත්වය වෙනස් වෙලා ඒ හරහා සිදුවෙච්ච උෂ්ණත්ව විපර්යාසය දරා ගන්න බැරි වෙලා තමයි මේ පෘථිවිය මත වාසය කළ විශාලතම ජීවියා වන මහා බාධක කොරල් පරය මේ වෙනකොට අජීවී භාවයට පත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ලියමු ඇතැම් ජීවීන් මගවීම හා නවගහන බිහිවීම කියන කාරණේ. දැන් අපි පැහැදිලි කළේ හැබැයි මේ වෙනකම් වඳවීම ගැන විතරයි. නවගහන බිහිවීම ගැන ඒක කතා කළේ නැහැ. ඒකත් ඔයගම පැහැදිලි කළේ. එතකොට අර උෂ්ණත්වයට සංවේදී වන ජීව විශේෂ වඳවී යනකොට ඒ වෙනුවට වෙනත් අලුත් විශේෂ බිහි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තාම පරිසරයට උෂ්ණත්වයට සංවේදී අය පරිසර පද්ධතියෙන් ඉවත් වෙලා යනකොට සමහර උෂ්ණාධික පරිසරයේ වැඩෙන්න පුළුවන් ජීව විශේෂ වර්ධනය වෙනවා. දැන් දිලීර වර්ග, බැක්ටීරියා, ඊළඟට වෛරස් වර්ග මේ වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒවා පරිසරය තුළ වැඩි වෙනවා කියලා කියන්නේ ඒ මගින් ජීවීන්ට අහිතකර බලපෑම් ඇති වෙනවා. දැන් වෛරස්, දිලීර, බැක්ටීරියා ආසාදන වගේ දේවල් උෂ්ණාධික පරිසරයේ වැඩි වෙනකොට ඒවා සමහරලාට ඒවා පවතින්නේ තව කෙනෙක් මතනේ. ඒ කියන්නේ ශාකයක් හෝ සතෙක් මතනේ. ඒගොල්ලන්ට වැඩෙන්න අනෙක් ශාක හා සත්ත්ව වර්ග විශේෂ සංඛ්‍යාව අඩු වෙලා යනකොට ඒගොල්ලෝ වැඩෙනකොට ඒගොල්ලෝ එන්න පටන් ගන්නවා මාංශ ශරීරවල. ඇයි? ඒගොල්ලන්ට ජීවිත වෙන්න තැනක් තියෙන්න බෑ. ඒ වැඩි වෙන වාහක ජීවි විශේෂ, රෝග වාහක ජීවි විශේෂ මාංශ ශරීර වලට එනවා. ඒ ඇවිල්ලා මිනිස්සුන්ට බලපෑම් ඇති කරනවා. දැන් ඔයාලට හොඳ උදාහරණයක් ඇති කාලවකවානුවක තමයි අපි මේ කතා බහ කරගෙන යන්නේ. අපි ඔය කතා කරන කොරෝනා වෛරසය. එහෙම එකක් වෙන්න ඇති. හරි පරිසරයේ උණුසුම වැඩි වෙලා කොරෝනා වෛරසය වර්ධනය වෙලා ඒ වෛරසයේ වැඩෙන්න ඕන ජීව විශේෂ අඩු වෙලා යනකොට ඒවා ක්‍රමිකව විකාශනය වෙනවා ක්‍රමිකව විතන් වෙනවා මානුෂ ශරීරවල. ඒ ඇවිල්ලා අපිට යම් බලපෑම් ඇති කරනවා. එහෙම වෙන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති නුවරඑළියට ගියාම මැසි මදුරුවන්ගේ කරදරනේ. ඒ සීත පරිසරයේ මැස්සන්ට මදුරුවන්ට ජීවත් වෙන්න බෑ. ඒගොල්ලෝ වැඩෙන්නේ උෂ්ණාධික පරිසරවල. ඒ නිසානේ මේ අපිට මේ ප්‍රදේශවල කරදර කරන්නේ ඒගොල්ලෝ. එතකොට බලන්න ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙනකොට ගෝලීය උෂ්ණත්ව විපර්යාසයන් වෙනකොට මේ මැස්සන්ගේ මදුරුවන්ගේ වගේ රෝගවාහක අනිකුත් ජීවීන්ගේ අර දිලීර බැක්ටීරියා ආසාදන වගේ අපිට හැඩ වෙන්නේ නැහැ. නමුත් මේ මැස්ස මදුරුව වගේ අයගේ වර්ධනයක් වෙන්න පුළුවන්. ඒ හරහා මිනිසුන්ට ඇතිවන රෝගාබාධන වර්ධනයකුත් මේ වෙන්න පුළුවන් කියන එකත් පැහැදිලි කරන්න වෙනවා. එහෙනම් අපි ලියමු පරිසරයේ උෂ්ණත්වයට සංවේදී ශාක හා සත්ත්ව විශේෂ වෙනස් වන උෂ්ණත්වය දරාගත නොහැකි වී වඳ වී යාමට ලක් වේ. එසේම උෂ්ණත්වයට සංවේදී විශේෂ වඳ වන විට ඒ වෙනුවට වෙනත් නව ගහන වර්ධනය වීමේ හැකියාවක්ද පවතී. දිලීර, බැක්ටීරියා, වෛරස් වැනි රෝගකාරක ජීවි විශේෂ